समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වනපත්ථ පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාධුකං මනසි කරෝත වාසිස්සාමි තී වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසෙත් සූත්‍ර ධර්ම විවරණ තුලින් ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ පින්නතුන් හමු වෙන අවස්ථාව රූපවාහිනී නාලිකාව ජයමග රූපවාහිනී නාලිකාව තුලින් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ කාටවත් රවටන්නට බැරි කාටවත් මල්මුලාවට පත් කරන්න බැරි ඒ විතරක් නෙවෙයි ධර්මයේ තුලින් හයිය හිතක් ඇති කරගත්ත ශ්‍රාවකයෙක් බිහි කිරීම සංසාර ගමනේ අපිට කරගන්න බැරි වුණම දේ ඕක අපි හරියට මුලාවටපත් වෙනවා හරියට රැවටෙනවා රැවටිලා විඳවනවා ඒකේ අර්ථයක් නැහැ රැවටෙන්න කලින් නොරැවටෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ බිඳුණු හිතින් නෙවෙයි අපි ශක්තිමත් හිතකින් අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ ඒ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ ධර්මයේ තුලින් ලැබෙන පෝෂණය තුලින් සමාජයේ තුල අධර්මය ධර්මය කියමින් සහ අවිනය විනය කියමින් සුළු පිරිසක් කටයුතු කරද්දී ධර්මයේ ධර්මයේ විදියටම අධර්මයේ අධර්මයේ විදියටම විනය විනය විදියටම අවිනය අවිනය විදියටම දැන හඳුනගත්ත පිරිසක් බවට ඒවා එසේ දැන හඳුනගත් පිරිස අතරට අපි හැමතිස්සෙම යන්න ඕන. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152ක් තියෙනවා. මෙන්න මේ 152 එකින් එකට මල් වැලක් එකින් එක අම්නුනෝ වගේ ගෞරවනීය මහා සංඝරත්නය දේශනා කරන්නේ ඒ බලාපොරොත්තු වෙන්නේ අදහසෙන්. සැබෑ බුද්ධ වචනේ මොකක්ද කියලා සමාජගත කරන්න. ඒක සිදු කරන ගෞරවනීය මහා සංඝරත්නය අතරට අපේ පින්නතුනුත් එකතු වුණොත් අපේ පින්නතුන්ට මේ දේශනා 152 අවසානයේ ලොකු ධර්මඥානයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ දේශනා ආරම්භ කරන දවස්වලම සිහිපත් කළේ පොතක් පෑනක් පැන්සලක් අතට ගන්න. එහෙම නැත්නම් මේ සූත්‍ර ධර්ම සඳහන් වෙච්ච පොත් එහෙම තියෙනවා නම් ග්‍රන්ථ තියෙනවා නම් ඒව ළඟට ගන්න. අටුවාත් එක්ක ටීකාත් එක්ක මේවා සාකච්ඡා කරගෙන යනකොට අපිට ලොකු අවබෝධයක් කරා යන්න ඒක හේතුවක් වෙන නිසා. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ සීහ නාද වර්ගයේ පින්නති තියෙනවා වනපත්ථ කියලා සූත්‍රයක්. වනපත්ථ කියලා කියන්නේ ගමට නුදුරු. එහෙම නැත්නම් ඈත සෙනසුන කියන අර්ථය තමයි වනපත්ථ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වනයක වැඩ වාසය කරන ගමකට නුදුරු අරණ්‍යයක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව කළ විග්‍රහයක් තමයි මේ සූත්‍රයේ පුරාම දිවෙන්නේ. භික්ෂූත්වය කියන එක ලැබෙන්නේ බුද්ධ ශාසනයක් හමුණාට පස්සේ ගිහිගේ අතහැරීම තුල.
බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දුර්ලභ දේවල් පෙළ ගස්සවල තියෙනවා. හැමදාම උදේට ඒ ලෝකයේ තියෙන දුර්ලභ කාරණා ටික සිහිපත් කරලත් තියෙනවා. අපි ඒකට කියනවා සුගතෝ වාදය. සුගතයන් වහන්සේගේ අවවාදය කියලා අපි ඒකට කියනවා. හැමදාම උදෑසන සිව්වනක් පිරිස එකතු වුණාට පස්සේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා එකතු වුණාට පස්සේ මේ ලෝකයේ දුර්ලභ කාරණා ටික ස්වල්පය බුදුන් වහන්සේ පෙළ ගහලා සජ්ජායනා කළා. ඒකට සුගතෝ වාදය කියනවා. ඒකේ ප්‍රධානම කාරණාව තමයි දුර්ලභා භික්කවේ පබ්බජ්ජා. පින්නත් මහණෙනි මේ පැවිද්ද කියන එක, පැවිදි ජීවිතය කියන එක දුර්ලභයි. මහ පොළවේ වැලි ගානට ගිහි ජීවිත සසර ජීවිතේ ගත කරලා තිබ්බත් අතට ගත්ත වැලි ටිකක් තරම් ස්වල්පාත්ම භාවයන් තමයි අපි බුද්ධෝත්පාද කාලවල භික්ෂුන් වහන්සේලා වශයෙන් ජීවිතේ ගෙවලා තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ ටික අරගෙන බැලුවොත් කෝටි ගණන් ඉන්නවනේ. කෝටි ගණන් ඉන්න තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ අතර භික්ෂුන් වහන්සේලා කී නමද මේ ලෝකෙටම ඉන්නේ. ඉතින් පැවිද්දකට එනවා කියන එක, පැවිදි ජීවිතයක් ගෙවනවා කියන එක සංසාරගත පිනකටම සිද්ධ වෙන එකක්. සංසාරගත යෝධ අධිෂ්ඨාන වලට සිද්ධ වෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පබ්බජ්ජා භික්කවේ පණ්ඩිතා පඤ්ඤත්තා සත්පුරුෂ පඤ්ඤත්තා. මේ පැවිද්ද කියන්නේ සත්පුරුෂයන් විසින් පණවන ලද්දක්. මේ ලෝකයේ සත්පුරුෂයෝ පෙළ ගැහුවොත් මහාම සත්පුරුෂය බුදුරජාණන් වහන්සේ. මේ මහාම අසහාය සත්පුරුෂ රත්නය තමයි පැවිද්ද කියන එක පැනෙව්වේ. උන්වහන්සේ විසින් අනුමත කළ දුර්ලභ කාරණයක් මේ පැවිද්ද කියන එක. ඒ නිසා එවැනි මේ ලෝකයේ සුලභ දේවල් වේ දුර්ලභ දේවල් ලබන්න අමාරුනේ. මේ ලෝකයේ විවිධ තිරුවාණගල්, විවිධ කබොක්ගල් ආදී ගල් වර්ග ඕන තරම් තියෙනවා. හැබැයි දියමන්ති, මුතුමැණික් දුර්ලභයි. ඒ වගේ මේ ලෝකයේ තුල හැම තැනම ගිහි ජීවිත තිබ්බත්, සසර ගමනේත් තිබ්බත් පැවිදි ජීවිතය කියන එක හරි දුර්ලභයි. ඒකට එන විශාල අත්හැරීමක් කරන්න ඕනේ. භික්ෂූන් වහන්සේ නමකට ගරු කරන්න පින්නත්නි ගිහි ජීවිතයේ අවබෝධයෙන් අත්හැරීමම ප්‍රමාණවත්. ගිහි ජීවිතයක් ගත කරන කෙනාට අනාගතයේ රූප මිලට අරගෙන, ශබ්ද මිලට අරගෙන, ගන්ධ රස ස්පර්ශ ආදී මිලට අරගෙන, ඒ මිලට ගත දේවල් වලින් ගෙයක් හදාගෙන, වාහනයක් අරගෙන, වාහන දෙක තුනක් අරගෙන, මිලට ගන්න බැරි භාර්යාවක් අරගෙන, ඊළඟට දූ දරුවෝ එක්ක, දරුවෝගේ දරුවොත් එක්ක යම්කිසි කාමභෝගී ජීවිතයක් ආස්වාද සහිතව අත්දකින්න තිබ්බනම් පැවිද්දට එන කුල පුත්‍රයා ඒ ජීවිතය අතහරිනවා. අලුයමලු කෙළපිඩක් අපිට ආපහු ගන්න හිතෙන්නේ නැහැ. ශාසනයේ හරියට පිහිටපු භික්ෂුවටත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟ හිමාලයේ ඉඳලා ගලාගෙන ඉන්නේ මහ මුහුදට. කවුරු හරි උත්සාහ කළොත් ගංගානම් ගඟ අනිත් පැත්තට හරවන්න. ඒක විහිළුවක්. හිමාලයේ ඉඳලා ගලාගෙන එන ගංගානම් ගඟ හිමාලයට මාපහු යවනවා කියන එක විහිළුවක්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශාසනය හරියට පිහිටපු භික්ෂුවත් ආපහු හරවල ගිහි බවට පත් කරනවා කියන එකත් ඒ වගේ දෙයක්. හැබැයි ශාසනය හරියට පිහිටපු භික්ෂුවක් වෙන්න ඕනේ. අවබෝධයෙන්ම ශාසනයට ආව භික්ෂුවක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට අල්පේ ශාක්‍යව හෝ මහේ ශාක්‍යව හෝ ගිහි ජීවිතේ ගත කරලා ඒ කාමයන්ගේ ආදීනව දැකලා අලුයමුළු කෙළපිඩක් වගේ නැවත අනුභව නොකිරීමේ අදහසින් නැවත ඒ පැත්තට හැරීමේ අදහසක් නැතුව මේ ශාසනයට ආපු භික්ෂුව වැඩිපුරම කැමති මොකටද? වනවාසී ජීවිතයට. සංසාර ගමනේ පින්නත් අපි පිරිස් එක්ක එකට එකතු වෙවි
පොඩි බැඳ බැඳ ආපු භව ගාන කොච්චරක්ද? සංසාර ජීවිතේ අපි අල්ලාප සල්ලාප වල යෙදෙමින් විනෝද ගමන් යමින් සතිය අග එකතු වෙමින් සාද පවත්වමින් මේස වටේ එකතු වෙලා කතා බහ කර කර හිටපු වාර ගාන සතර මහා සාගරේ ජල බිඳුවට වඩා වැඩි. ඒත් ප්‍රතිපත්තියක් පුරන්න වනයේකට ගියපු අවස්ථා ගන්න කොච්චර අඩුද? මේ ලෝකේ 90% ගණක්ම ඉන්න අයගෙන් 90% ගණන්ම හුදකලාවට කැමති නැහැ පින්නත්. වයසට ගියත් අපේ අම්මලට තාත්තලට මහගෙදර ඉඳගෙන කොච්චර ලස්සනට හුදකලාව තුළ ප්‍රතිපත්ති පුරන්න පුළුවන්ද? නමුත් මොකද කරන්නේ යාලා? දරුවෝ ගැන බලාපොරොත්තුෙන් ඉන්නේ. ලොකු දුව කවද දෙන්නේ? ලොකු පුතා කවද දෙන්නේ? පොඩි පුතා කවද දෙන්නේ? පොඩි දුව කවද දෙන්නේ? කොයි වෙලේද මට දුරකථන ඇමතුමක් දෙන්නේ? කොයි වෙලේද මට ලියමනක් එවන්නේ? ප්‍රතිපත්තියක් හුදකලාවේ පුරන්න පුළුවන් ගිහි ජීවිතයේ අවසාන කාලෙත් මහ ගෙවල් වලට වෙලා අපේ අම්මලා තාත්තලා විඳවනවා. ඇයි ඒ හුදකලාවට කැමති නැහැ? අතීතේ ළමයි එක පොඩි ගැහිලා හිටපු ජීවිතේ හිත හූල්ලනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. වනයේක හුදකලා වෙන්න බැරි නම් අපේ අම්මලා තාත්තලාට ගෙදර හරි හුදකලාවක් තියෙනවා නම් සතුටු වෙන්න. ළමයි එන දවසකෙයි ඔය හුදකලාව තුළ ඉඳගෙන ප්‍රතිපත්ති පුරන්න. වනයක් තුළ නිදහසේ දිවි ගෙවන භික්ෂුන් වහන්සේ නමකේ ජීවිතය ගැන හිතන්න. කෝ අම්මලා උන්වහන්සේට? කෝ තාත්තා? කෝ පවුලේ සහෝදර සහෝදරියෝ? කෝ ඥාති පරිවට්ට? ඒ වනගත භික්ෂුවගේ අතීත යහළු මිත්‍රාදීන්කෝ? අතීතයේ ආදරය කරන ආදරය කරපු අයකෝ? අතීතයේ තිබ්බ බොහෝ සැප සම්පත්කෝ? ඒ හැම දෙයක් මතහැරලා වනයේ තුල සන්තෝෂෙන් ජීවිතය අරගෙන යනවානේ. ඉතින් මේ භික්ෂු ජීවිතයේ ගෘහස්ත ජීවිතයේ අතහැරලා ඒමම ඒ භික්ෂුවට වන්දනා කරන්න ගරු කරන්න හේතුවක්. ලේසි නෑ අවබෝධයෙන් ගිහි ජීවිතය අතහරිනවා කියන එක. මම පැවිදි වෙනවා කියලා කතා බහ කරන දූල පුතාලා කොච්චර ඉන්නවද මේ ලෝකේ? ඒත් තාම ඇවිල්ලා නැහැ. එන්න අමාරුයි. තාමත් අල්ලගත්ත දේවල් වගේක් තියෙනවා. ඕවා අතහැරලා ආපු කෙනා එහෙනම් කොච්චර ශ්‍රේෂ්ඨද? සමහර අය ඇවිල්ලත් මාසෙන් දෙකකින් හැරිලා යනවා. සමහර පියවරු හැම දෙයක් ගැනම කලකිරිලා වගේ එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ආපහු මාසෙකින් දෙකකින් ළමයි මතක් කර කර ඉඳලා අන්තිමට ඇදිලා යනවා ගිහි ජීවිතේට. පැවිද්දටවත් ඉන්න වෙලා අවස්ථාව වෙන්නේ. සමහර තරුණ දරුවෝත් සමහර සම්බන්ධතා බිඳනකොට ඇති වෙන කලකිරීම වලට නිවසේ ඇති වෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට කලකිරිලා එනවා. මටත් පැවිදි වෙන්න ඕන හාමුදුරනේ ස්වාමීන් වහන්සේ කියලා. සතියයි දෙකයි මාසයයි එකමාරයි දෙකයි මොනවා හරි සංකල්ප ගොඩක් මවාගෙන අම්ම තනියෙන් තාත්තා තනියෙන් අරයට මෙහෙමයි මෙයාට මෙහෙමයි කියලා මොනවා හරි වංචක ධර්ම ටිකක් මුල් කරගෙන මොකද කරන්නේ? ආපහු හැරිලා යනවා. එවන් ලෝකයක් තුල අවබෝධයෙන්ම ගිහි ජීවිතය අතහැරලා ශාසනයට ඇවිල්ලා ඉන්න භික්ෂුවට බය නැතුව වන්දනා කරන්න පින්නදී ගුණයට වන්දනා කරන්නේ අත්හැරීම ලොකු අත්හැරීමක්. අපේ පින්නතුරු මතකද එක ආත්ම භාවයක එක්තරා පුද්ගලයෙක් මෙයා කුඹුරු වැඩ කර කර හිටපු පුද්ගලයෙක් මෙයා මොකද කළේ? වනගත ජීවිතයකට යනවා තවුස්දම් පුරන්න. මෙයා වැඩිපුරම උදැල්ලෙන් තමයි කුඹුරු වැඩ කර කර ඉඳලා තියෙන්නේ. කුඹුරු වැඩ කරපු කෙනෙක්. මෙයා උදැල්ල හංගලෙන්නේ. ඒත් වනේ ඉද්දි ප්‍රතිපත්ති පුරද්ද මොකද වෙන්නේ? උදැල්ල මතක් වෙනවා. උදළු වැඩේ මතක් වෙනවා. ආපහු උදැල්ල අරගෙන ආපහු ගමට එනවා. ආපහු කාලයකට පස්සේ කලකිරිලා ආපහු කැලේට එනවා. ආපහු උදැල්ල මතක් වෙලා ආපහු වෙනවා. වාර කීපයක් මෙයා උදැල්ල සහ ඒ කුඹුරු වැඩවල තියෙන උපාදාන නිසා නැවත අවසානයේ මොකද කරන්නේ? උදැල්ල අල්ලන විසි කරන් ගඟකට. ලේසි නෑ මේ අත්හැරීම කියන එක. ඉතින් එහෙම අත්හැරලා ශාසනයට එන වනයේට යන වනයේ ගැන රතියක් වනයේ ගැන ඇල්මක් තියෙන භික්ෂුවටයි වනපත්ත සූත්‍රය. අපේ පින්නතුරුත් මේක හොඳට හදාරන්න ඕනේ.
අපි සඳහන් කළා වනපත්ත කියලා කියන්නේ ගමින් නුදුරු එහෙම නැත්නම් ඈත තියෙන වනයේ තියෙන සෙනසුනට තමයි වනපත්ත කියලා බුදුන් වහන්සේ සඳහන් කළේ. වනපත්ත පරියායං වූ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමීති. සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳගෙන අපේ බුදු පියාණන් වහන්සේ ඔන්න දැන් ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා පින්වත් මහණනි තොපට වනයේහි ගෙවන ජීවිතය ගැන වනපත්තය ගැන දේශනාවක් සිද්ධ කරනවා. සාදුකම් මනසිකරෝත ඒක මෙනෙහි කර කර සුනාත සාදුකම් මනසිකරෝත ඒක හොඳට අහන්න ඕන මෙනෙහි කර කර වාසිස්සාමීති. දැන් ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි වනපත්තන් උපනිස්සාය විහෙරතෝ අනුපට්ඨිතාචේව සති න උපට්ඨහති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි වනයක ඉන්න භික්ෂුවක් ඉන්නවා නම් ඒ වනයේ ඉන්න භික්ෂුවට තමන් මෙතෙක් නොයලඹුණු සිහියක් තියෙනවා නම් තමන් මෙතෙක් නොයලඹුණු එළබෙන්න බැරි වෙච්ච සිහියක් සතියක් තියෙනවා නම් ඒ වනයේ තුල වාසය කරද්දී ඒ සතියට එන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අසමාහිතංච චිත්තන්න සමාධියති. තමන් මෙතෙක් අත්නොදකපු සමාධියකට තමන්ට එන්නත් බැරි නම් ඊළඟට සඳහන් කරනවා අපරික්ඛිනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti. ෂය කරගන්න බැරි වෙච්ච ආශ්‍රව තාම ෂය වෙන්නේ නැත්තම් අනුප්පත්තං චනුත්තරං යෝගක්කේමං නානුපාපුනාති. ඒ විතරක් නෙවෙයි මෙතෙක් සාක්ෂාත් කරන්න බැරි වෙච්ච රහත් භාවයවත් සාක්ෂාත් කරන්න බැරි වුණා නම් ඊළඟට සඳහන් කරනවා චීවර සේනාසන පිණ්ඩපාත ගිලාන ප්‍රත්‍යකන සිව්පසේ ලැබෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේන භික්කවේ භික්ඛුනා රත්ති භාගම් වා දිවස භාගම් වා තම්මා වනපත්තා පක්කමිතබ්බං න වත්තබ්බං. දිවා කාලයක හරි රාත්‍රී කාලයක හරි මොකද කරන්න ඕනේ? ඒ වනපතය ඒ වනපත්ය අතහැරලා යන්න කියනවා. වනයේ ඉන්න භික්ෂුවකට සතිය උපදින්නේ නැත්තම් වනයේ ඉන්න භික්ෂුවකට සමාධිය උපදින්නේ නැත්තම් වනයේ ඉන්න භික්ෂුවකට ආශ්‍රවශය වෙන්නේ නැත්තම් වනයේ ඉන්න භික්ෂුවකට අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්තම් වනයේ ඉන්න භික්ෂුවකට සිව්පසය ලැබෙන්නේ නැත්තම් මේ වනය අතහරින්න කියනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිය කියන්නේ? සතිය කියන්නේ සිංහලෙන් සිහිය කියන එක. බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගය තුල සම්මා සතිය විග්‍රහ කරන්නේ කායානුපස්සන සතිපට්ඨානය, වේදනානුපස්සන සතිපට්ඨානය, චිත්තානුපස්සන සතිපට්ඨානය, ධම්මානුපස්සන සතිපට්ඨානය. ඔතන ලොකු කතාවක් තියෙනවා. වනයේක ඉන්න භික්ෂුවකට සිහිය නැත්තම් මොකද වෙන්නේ? කය ගැන සිහිය නැත්තම් මොකද වෙන්නේ? වේදනාව ගැන සිහිය නැත්තම් මොකද වෙන්නේ? චිත්ත ධර්මයන් ගැන සිහිය නැත්තම් මොකද වෙන්නේ? ගිහි ජීවිතයක් ගෙවන කරන්නත් එහෙම තමයි. කාය වේදනා චිත්ත ධර්ම පිළිබඳව සිහිය නැත්තම් අසිහිය තුල මොනවද සිද්ධ වෙන්නේ? රාගයාගේ බැස ගැනීම සිද්ධ වෙනවා. දේශයාගේ බැස ගැනීම සිද්ධ වෙනවා. මෝහයාගේ බැස ගැනීම සිද්ධ වෙනවා. ලාමක ආසාවල් වල බැස ගැනීම සිද්ධ වෙනවා. කාය වේදනා චිත්ත ධර්ම පිළිබඳව සිහිය නැත්තම් පින්නති ගිහි වේවා පැවිදි වේවා ඒ කකුසලයන්ට හොඳට සෙල්ලම් කරන්න අවස්ථාව. එතකොට මේ කය ගැන සිහිය උපදවා ගත්ත කියන්නේ මොකද්ද? කෙලසුන් ඉඩ නොලැබෙන විදියට. අසුභ භාවනාව තුළ උපදවාගෙන සතිය අපි පොඩ්ඩක් අරගෙන බලමු. කායානුපස්සනාව තුළ දැන් කර්මස්ථාන 24ක් තුන සතිය උපදවා ගන්න. වේදනානුපස්සනාව තුළ සතිය උපදවා ගන්න පුළුවන්, චිත්තානුපස්සනාව තුළ සතිය උපදවා ගන්න පුළුවන්, ධම්මානුපස්සනාව තුළ පස් ආකාරයට සතිය උපදවා ගන්න පුළුවන්. අපි ගමු මේ සතර සතිපට්ඨානයේ තුලම තියෙන
සතිය උපදවා ගන්න පුළුවන් 21 ආකාරයෙන් එක ආකාරයක් වුණ පටික්කුල මනසිකාර පබ්බේ කියන අසුභ භාවනාව. පටික්කුල මනසිකාර පබ්බේ තුලින් සතිය ඇති කර ගැනීම කියන එක බලන්න අපි හිතනට වඩා එහා ගිය දෙයක්. දැන් පටික්කුල මනසිකාර පබ්බේ හෙවත් අසුභ පටික්කුල මනසිකාර පබ්බේ හෙවත් අසුභ භාවනාවේදී අපි පිළිකුල මතු කරගත යුතු කොටස් කීයක් තියෙනවද පින්නන්ති 32ක් තියෙනවා. කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ආදී කොටස් 32ක් තියෙනවා. අපි ගමු කෙස්. කෙස්වල පිළිකුල මතු කරගන්න අපි ආකාර කිහියකට උත්සාහ කරනවද? 5කට. කෙස් පිළිබඳව වර්ණයෙන්, කෙස් පිළිබඳව ගන්ධයෙන්, කෙස් පිළිබඳව සටහනින්, කෙස් පිළිබඳව පිහිටි තැනින්, කෙස් පිළිබඳව කෙස් ආශ්‍රය කරන දේවල් අනුව 5 ආකාරයකට පිළිකුල මතු කරගන්න හදනවා. දත් කියලා ගත්තොත් දත්වලත් වර්ණය තුලින් පිළිකුල ඇති කරගන්න පුළුවන්. සටහන කියන්නේ හැඩය තුල පිළිකුල මතු කරගන්න පුළුවන්. ගන්ධය කියන්නේ දුර්ගන්ධය අනුව පිළිකුල ඇති කරගන්න පුළුවන් දත ගැන. ඊළඟට දතේ පිහිටි තැන විදුරු වහේ පිහිටීම තුල පිළිකුල මතු කරගන්න පුළුවන්. ඊළඟට දත ආශ්‍රය කරගෙන තියෙන්නේ ලේ මස් ආදිය, අපිරිසුදු කෙල ආදිය. ඒ තුල අපට පිළිකුල මතු කරගන්න පුළුවන්. පටික්කුල මනසිකාර පබ්බේට ගියපු කෙනා දත් අරමුණු කරලා දත් අරමුණු කරම විදුරු මහා ඇසුරු කරගෙන හිත නැවත පිහිටුව මොකද කරන්නේ? එතන සතියක් තියෙනවා. ප්‍රාථමික සතියක්. එතනදිත් අපි දන්නනේ සතිය කියන අකුසලෙන් බේරලා කුසලාරම්මයක පිහිටවන ස්වභාවයනේ. අකුසලයේ ඔස්සේ දුවන හිත කුසලාරම්මණයක පිහිටුවන්නේ සිහිය. එතකොට මේ දත්වල අසුභය මතු කර ගැනීම කියන්නේ කුසලාරම්මණයක්නේ. මේ කුසලාරම්මණයේ හිත පිහිටවන්න උදව් වුනේ සතිය. හැබැයි ඒක ප්‍රාථමික සතියක්. කායानुපස්සනාවේ බලාපොරොත්තු වෙන සතිය උට එහා ගිය එකක්. මෙහෙම මේ දත්වල දත් ඇසුරු කරගත විදුරු මසත් දැනි මේ දත්වල දත් අරමුණු කළා හිත පිහිටුවා ගත්ත කෙනා මේකේ වර්ණ වශයෙන් පිළිකුල මතු කර පිහිටි තැන වශයෙන් පිළිකුල් මතු කර මේ විදිහට පිළිකුල මතු කර දත කියන එක හරියට කවුඩෙක්ගේ ශරීරයෙන් බැහැර වෙච්ච අසුචි ටිකක් වගේ. කවුඩෙක්ගේ ශරීරයෙන් බැහැර වෙච්ච අසුචි ටිකක් අපි හිතමු කොහේ හරි මේසයක් උඩ වැටලා තියෙන දැක්කොත්, පුටුවක් උඩ වැටලා තියෙන දැක්කොත්, තමන්ගේ ඇඟේ වැටුනොත් එහෙම ගමනක් යද්දි හරි මාර ගහක් යටෙද්දි එහෙම කවුඩෙක් ඇත කරනවා කපුටේ. ඉතින් ඔළුවට හරි ඇඟට හරි වැටෙනවා. ඉතින් මොකද වෙන්නේ? අපිට ඒතර ලොකු පිළිකුලක් ඒ කර්මුණු කරලා ඇති වෙනවනේ. දත්තල හිත පිහිටුවාගෙන පිළිකුල 5 ආකාරයකට වර්ධනය කරන කෙනාටත් එක මොහොතක හොඳට දතේ පිළිකුල වැඩුණට පස්සේ කපුටෙක් කලපු වර්චස් පිටක් වගේ තමයි දත් දැනෙන්නේ. දතෙන් දත දැනෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තමන්ගේ පැත්තේ දතේ පිළිකුල හොඳට මතු කරගෙන ඉති අජ්ජත්තම් වා කායකානුපස්සේ විහෙරති. ඒකේ පිළිකුල හොඳට මතු කර ඉන්නවා. බහිද්ධාව පස්සේ බලනවා බාහිර පැත්තේ දතුත් මෙන්න මෙහෙමයි. අජ්ජත් බහිද්ධාව දෙපැත්තම මෙහෙමයි. සංසන්දනය කර බලනවා. මේ පැත්තත් නිකන් වර්චස් පිටක් වගේ අර පැත්තත් වර්චස් පිටක් වගේ මේ දන්තයන්ගේ පිළිකුල. ඔන්න බලන්න සමුදය ධම්මානුපස්සීව. ඔන්න මෙයා බලනවා මේ දත් කියන මේ පඨවි ස්වභාවය. සමුදය ධම්මානුපස්සීව. මේ දත් කියන මේ රූපේ හේතුන් නිසා හටගත් එකක්. ආහාර හේතු වෙලානේ මේ දත් සකස් වුනේ. ආන්නේ කියා හොඳට මනසිකාර කරනවා ආහාර සමුදයෙන් රූප සමුදය කියන ධර්මතාවය පිළිහිටලා. ඊළඟට මෙයා මෙනෙහි කරනවා මේ වගේමයි මේ දත ආහාර හේතු වල හටගත්තා වගේ ආහාර නැතුනොත් මොකද වෙන්නේ? ආහාර නැතුනොත් මේ දත සකස් වෙන්නේ නැහැ. එහෙනම් ආහාරය හේතු වල දත් සකස් වෙනවා. ආහාර නැතුනොත් දත නිරුද්ධ වෙනවා. ඒකට කියනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. ඔන්න ඔය සමුදය වය ධම්මානුපස්සීවා කියන එක ගැඹුරින්ම ඇති වෙච්ච අවස්ථාවට කියනවා සිහිය පිහිටුවා ගත්ත කියලා. එතකොට වනයේට ගියපු භික්ෂුව තමන්ගේ ශරීරයේ පිළිකුල් කොටස් එකින් එක ඔන්න ඔය විදිහේ පිළිකුල දැකලා ඒ පිළිකුල් සහගත රූපේ ඇතිවීම නැතිවීම දැක ගන්න මට්ටමට අරගෙන බාහිර තමන්ට අතීතයේ උපාදාන වෙච්ච
බාහිර තමන්ට අතීතයේ උපාදාන වෙච්ච ඒ ශරීර කොටස් පිළිබඳවත් පිළිකුල මතු කරගෙන ඒ රූපයන්ගේ ඇතිවීම නැතිවීම කියන සමුදය වැය මතු කරගත්තේ නැත්තම් තමයි ඒ භික්ෂු ජීවිතේ රාගයෙන් වැළඳගන්නේ, දේශයෙන් වැළඳගන්නේ, මෝහයෙන් වැළඳගන්නේ. මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ මෙන්න මේ වගේ දේවල්. ඔය ගෙවල් දොරවල් වල ඉන්න නේද පින්නත්නි මේ දඩෝරියෝ එහෙම නැත්නම් අපි කියන්නේ සුනකයෝ කියලා. ඔය සුනකයන්ට තියෙනව නේද සීමාවන්. සාමාන්‍යයෙන් නිවසක ඉන්න බල්ලගේ සුනකයාගේ සීමාව තමයි ඔය වටේට තාප්පයක් එහෙම බැඳලා තියෙනවා නම් ගේට්ටුවක් එහෙම දාලා තියෙනවා නම් වැටක් හරි බැඳලා තියෙනවා නම් එයාගේ සීමාව ඒක. සමහර අවස්ථාවල ඔය අපේ කට්ටිය ගමන් බිමන් යනකොට අපේ ওই දඩෝරියෝ පිටිපස්සෙන් යන්න පටන් ගන්නවා. පිටිපස්සෙන් යනකොට මෙයා දැන් වත්තේ ඉඩමත් පහු කරගෙන වැටමායිමත් පන්නගෙන මෙයා ගම පැත්තට යනවා. දැන් මෙයා ඉන්නේ ආරක්ෂිත තැනකද අනාරක්ෂිත තැනකද? මෙයාගේ වත්තේ සීමාව කියන්නේ ආරක්ෂිත පරිසරය. එතනදී මෙයා සුරක්ෂිතයි. හැබැයි මෙයා අර ගමට යන්න මොකද වෙන්නේ? හරිම අනාරක්ෂිතයි. අනාරක්ෂිත මොකද නිසා මොකද වෙන්නේ? අනෙකුත් සුනකයන් විසින් මෙයා මොකද කරන්නේ? අනෙකුත් සුනකයන් විසින් මෙයා ගොදුරු කරගන්නවද නැද්ද? හපනවා, හපා කනවා, හුරන් කනවා, එලෝනවා. හැබැයි මෙයා දුවගෙන ගෙදර වැටමායිමේ ඇතුළට රිංගුවොත් මොකද වෙන්නේ? අන්න මෙයා සුරක්ෂිතයි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කායානුපස්සනාව තුළ සතිය උපදවා ගත්තොත්. ඕනම කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවත් තුළ හිත පිහිටුවා ගත්තට පස්සේ තමන්ට රාගයෙන් යමක් කරන්න බෑ. ද්වේෂයෙන් යමක් කරන්න බෑ. මෝහයෙන් යමක් කරන්න බෑ. අර සුනකයාගේ සුරක්ෂිත සීමාව වගේ තමයි කායානුපස්සනාව කියලා කියන්නේ. කය තුල සිහිය පිහිටුවා ගත කෙනා සුරක්ෂිතයි. රාගයට මුකුත් කරන්න බෑ යාට. වේදනා චිත්ත ධර්මාදී හිත පිහිටුවා ගත කෙනාට රාගයට මුකුත් කරන්න බෑ. ද්වේෂයට මුකුත් කරන්න බෑ. ඊර්ෂ්‍යා වෛර මාන මේ කිසිම ක්ලේශ ධර්මයකට කිසිම දෙයක් කරන්න බෑ. කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගත්ත කෙනාට. මොකද ඒ වෙනකොට එයාගේ හිතෙන් කෙලෙස් ධර්ම තදංග වශයෙන් ප්‍රහාණයි. තදංග වශයෙන් එයා කෙලෙස් ධර්ම ප්‍රහාණයි. ඒ යම් කිසි භික්ෂුවක් වනේ ඉන්නවනම් මේ සුරක්ෂිත භාවයේ තුල වාසය නොකර ඒ වනයේ තුල වාසය කිරීම තුල එයාට එතෙන්ට එන්න බැරි නම් අන්නේ වනයේ අතහැරලා යන්න එක හේතුවක්. ඉතින් අපේ පින්නතුරු තේරුම් ගන්න ඕනේ ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී පින්නතුන්ටත් කාය වේදනා චිත්ත ධර්ම පිළිබඳව සමුදේ වැය தত্ত্বය ඇති කරගන්න බැරි වුණොත් රාගය තමන්ගේ ජීවිතය යට කරගෙන යන එක නවත්තන්න බෑ. කාටවත් නවත්තන්න බෑ. කොච්චර අධිෂ්ඨාන ගත්තත්, කොච්චර ප්‍රාර්ථනා ගත්තත්, කොච්චර දත් පිටි කෑවත් වැරදිච්ච වෙලාවලට කොච්චර අධිෂ්ඨාන ගන්නවද? රාගයත් දේශයත් තමන්ගේ ජීවිතේ යට කරන් ගියාට පස්සේ කොච්චර අධිෂ්ඨාන ගන්නවද? කොච්චර රාගයට වෛර කරනවද? කොච්චර දේශයට වෛර කරනවද? මේ අකුසලේ මට කරන දේ මේ අකුසලේ මාව යට කරන් යනවා හැමදාම මම මේ කර්මයට අහු වෙනවා කියලා ඒ රාගයට දේශයට ගරහා ඉන්න කෙනා ආපහු පැයක් දෙකක් තුනක් දවසක් දෙකක් යද්දී මොකද වෙන්නේ? ආපහු රාගය උපදිනකොට වැළඳ ගන්න ආදරෙන්. ආපහු ඒ රාගය නිසා දේශය නිසා මෙයා අනතුරකටපත් වෙනවා. හැබැයි ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙක් නමුත් කාය වේදනා චිත්ත ධර්මයන් ගැත්වීම නැතිවීම තත්ත්වයටම සතිය පිහිටුවා ගත්තොත් රාගය අසරණ වෙනවා. දේශය අසරණ වෙනවා. සංසාර ගමනේ පින්නති කෙලෙස් ධර්ම අපි අසරණ කළා. හැබැයි අපිට මේ කාය වේදනා චිත්ත ධර්මයන් පිළිබඳව සිහිය පිහිටුවා ගන්න පුළුවන් වුණොත් අපි රාගය අසරණ කරවනවා. සසර ජීවිතයේම රාගය අපි අසරණ කළා. දැන් අපි ධර්මයෙන් පන්නරය ලැබලා අපි මොකද කරන්නේ? අපි දැන් එයාට වැඩේ දෙනවා. කොච්චර අභිමානයක්ද? කොච්චර ගැඹුරු ආධ්‍යාත්මික ශක්තියක්ද පෞරුෂයක්ද? ඒ පෞරුෂය හදාගන්න බැරි නම් බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ වනය හරියන්නේ නැහැ. ඊළඟට දේශනා කරනවා අසමාහිතංච චිත්තන්න සමාධියති. මේ භික්ෂූන් වහන්සේට වනයේ ඉන්න අතීතයේ යම්කිසි
අසමාහිත බවක් තිබ්බ. දැන් ගෘහස්ත ජීවිතයක් එහෙම ගෙවද්දී හිතේ සමාහිත භාවයක් තිබ්බේ නැහැ. මෙයා මේ වනයේට ආවේ ගුරුවරුන්ගේ අවවාද අනුශාසන අරගෙන වනගත ජීවිතයකට ආවේ මේ වනයේ තුල සමාහිත භාවය ඇති කරගන්න. නමුත් උපදින්නේ නැහැ. දැන් සමාහිත භාවයේ කොටස් තුනක් තියෙනවා. එකක් කණික, එකක් උපචාර, එකක් අර්පණා. මේ පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ පින්නත්. දැන් අපි හිතමු දැන් කෙනෙක් මෛත්‍රී භාවනාවට යනවා. නැත්නම් ආනාපාන සති භාවනාවට යනවා. අපි හිතමු ආනාපාන සති භාවනාව කියලා. දැන් ආනාපාන සති භාවනාවට ගිහිල්ලා මෙයා ආනාපාන අරමුණේම හිත පිටවා ගන්න උත්සාහ කරනවානේ. කණික සමාධිය කියලා කියන්නේ මෙයාට දැනෙනවා සැරෙන් සැරේට මගේ හිත අරමුණේ පිහිටලා තියෙනවා. ආපහු අරමුණෙන් ගැලවිලා යනවා. ආපහු ටික වෙලාවකින් දැනෙනවා අරමුණේ පිහිටලා තියෙන හිත හරි සන්තෝෂයි. ආපහු අරමුණෙන් ගැලවිලා යනවා. ආපහු අරමුණ. ඒ කියන්නේ කණික කියන්නේ ෂණික කියන එක. කෙනෙක් ඉස්සෙල්ලාමත් දකින්න ඔය සමාධිය. ආනාපාන භාවනාව තුළ ඉද්දි මෙයා එකපාරට සමාධිගත ස්වභාවයක් අත්දකින්නවා ආපහු නැති වෙනවා. ආපහු සමාධිගත ස්වභාවයක් අත්දකින්නවා ආපහු නැති වෙනවා. ආපහු සමාධිගත ස්වභාවයක් අත්දකින්නවා ආපහු නැති වෙනවා. ඒක කියනවා කණික සමාධිය. ෂණික වැති වෙනවා ආපහු නැති වෙනවා. ෂණික වැති වෙනවා ආපහු නැති වෙනවා. ඕක තමයි ඉස්සෙල්ලාම අත්දකින්න සමාධිය. ආනාපාන හරි ඕනම භාවනාවක මෛත්‍රී භාවනාවක් හරි. ඊළඟට සමාහිත භාවයට යනවා මෙයා උපචාර සමාධිය. උපචාර සමාධිය කියන්නේ දැන් අරමුණ තුල ඉන්න කාලය වැඩි. හැබැයි හිතපු ගමන් දැන් ආනාපාන අරමුණ තුල ඉන්නවා. හැබැයි හිතපු ගමන් බාහිර ශබ්ද ලොකු ශබ්ද ඇහෙනවා. හැබැයි ඒ ලොකු ශබ්ද පිටිපස්සේ හිත දුවන්නේ. අන්න ඒක තමයි විශේෂත්වය. දැන් Tamanට බයක් ඇති වෙනවා ෂණිකව ඒ බාහිර ශබ්දයක් ඇහෙනකොට ඒක ස්ත්‍රී හඬක් පුරුෂ හඬක් හරි වෙන වාහනයක හඬක් හරි වෙන්න පුළුවන්. එක පාටේ හඬ ඇහෙනවා. ඇහෙනවත් එක්කම හිතට බයක් ඇති වෙනවා. අනේ ඒක පස්සේ හිත දුවයි දන්නේ නැහැ කියලා. නමුත් හිත දුවන්නේ. ඒක හරි පුදුම දෙයක්. නිකන් අර බෝලයක් බිත්තියට දැම්මා වගේ. බෝලෙකින් බිත්තියට ගහපු ගමන් අනිත් පැත්තට එනවනේ. අර පැත්ත බිත්තියෙන් එහාට යන්නේ නැහනේ. බෝලයක් අපි බිත්තියට දැම්මොත් බිත්තියකට ගැහුවොත් බෝලකින් බිත්තියෙන් එහාට බෝලය යන්නේ නැහැ. හැබැයි වැදිලෙනවා. අන්න ඒ වගේ මේ උපචාර සමාධියට ආවට පස්සේ ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දේ වැදෙනවා. වැදුනට ශබ්දෙත් එක්ක යන්නේ නැහැ. ආපහු අරමුණට එනවා. බෝලි බිත්තියට ගැහුවට පස්සේ ආපහු අපේ අතට එනවනේ බෝලි. අන්න ඒ වගේ තමයි. උපචාර සමාධිය තුළදී බාහිර ස්ත්‍රී හඬක් පුරුෂ හඬක් එකපාරට වැඩිපුර ලොකුවට සිද්ධ වුණොත් ඇහෙනවා. ඇහිච්ච ගමන් ඒක වැදිච්ච ගමන් ආපහු අරමුණට හැරිලෙනවා. හරි ලස්සනයි අත්දැකීම් පින්නත්. ඒව අත්දකින්න ඕන ඔබ අපි කවුරුණත් ඒ උපචාර සමාධියේදී. අන්න ඒකටම උපචාර සමාධිය. වැඩි වාර ගානක් අරමුණත් එක්ක ඉන්නවා. ඊළඟට බාහිර ශබ්ද ඇහෙන එක අඩු වෙලා යනවා. හැබැයි ලොකු ශබ්දයක් ඇහුණත් ඇහිච්ච ගමන් ඒක වැදිච්ච ගමන් අනිත් පැත්තට අරමුණටම එනවා. ආපහු අරමුණත් එක්කම ඉන්නවා. ඒ වෙලාවට කාමච්ඡන්දය අඩුයි, ව්‍යාපාදය අඩුයි, තීන මිද්ද අඩුයි. කියන ගොඩාක් ඒවා තුනී වෙලා ගිහිල්ලා යටපත් වෙලා. ඔය පුංචි පුංචි රූප කැලි මතක් වීම වගේ තමයි වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මේ කවනික සමාධිය සැරෙන් සැරේ ෂණික සමාධියට ගියපු කෙනා ඊළඟට වැඩි වාර ගානක් අරමුණ තුලම සමාධිය අධ්‍යක්ෂපු කෙනා බාහිර ශබ්දයක් ඇහුණත් වැඩි වෙලා ඒවත් එක්ක ගනුදෙනු කරන්නේ නැති මානසික මට්ටමකට ආපු කෙනා නීවරණ යට කරගෙන ඒ විදිහට වාසය කරද්දී එක මොහොතක මොකද වෙන්නේ? එක පාටේ ආනාපාන අරමුණ හෝ ඒ භාවනා අරමුණේ මෙයා මොකද වෙන්නේ? ගිලා බැස්සා වගේ ඒ අරමුණේම මෙහා කිඳා බහිනවා. කිඳා බහිනවත් එක්කම මෙයාට කරන්න දෙයක් නැති වෙනවා. નિરાයාසයෙන්ම අපි කියන ඔටෝ කියලා. નિરાයාසයෙන්ම ඒ අරමුණේම හිත නැවත වැඩ කරනවා. කරන්න කිසිවක් නැහැ අපට ඔහේ ඉන්න විතරයි තියෙන්නේ. හිත નિરાයාසයෙන් මෙයාගේ රාජකාරිය විතක්ක ਵਿਚාර සහිතව වැඩ කරනවා. අන්න ඒකට කියනවා අර්පණා හේවත් ධාන සමාධි කියලා. ඉතින් අන්න ඒ චිත්ත සමාධි කණික හෝ උපචාර හෝ අර්පණා විශේෂයෙන්ම ධානාදී චිත්ත සමාධි උපදවා ගන්නට නොහැකි නම් උපචාර සමාධියක්වත් උපදවා ගන්න බැරි නම් යම් වනයේක වාසය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන වනයෙන් එළියට එන්න. පොඩි කාරණාවකුත් කියන්න තියෙනවා. දැන් අපේ සමහර අය මේ පැවිදි වෙන්න හිතාගෙන ඉන්නවා. පැවිදි වෙලත් මේ ගුරුවරුත් එක්ක රණ්ඩු සරුවලුත් කරනවා. දැන් ගුරුවරු දන්නවා කැලේට යවන්න පුළුවන් කෙනා කවුද යවන්න බැරි කෙනා කවුද කියලා.
ඒව තේරුම් ගන්න නැතුව සමහර භික්ෂුන් වහන්සේලා ගුරුවරුත් එක්ක එකට එකක් කියාගෙන යනවා. මට වනගත වෙන්න ඕනේ, මට කැලේකට යන්න ඕනේ, මේ ජීවිතේ හරියන්නේ නැහැ කියලා. ගිහිල්ලා මොකද වෙන්නේ? වල්මත් වෙලෙනවා. පස්සේ මොකද කියන්නේ? භාවනා කරලා අන්න පිස්සු හැදුන කියලා කියනවා. භාවනා කරලා නෙමෙයි පිස්සු හැදුනේ. වැරදි මාර්ගයක ගිහිල්ලා පිස්සු හැදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලොකු විලක් තියෙනවා. දල ඇත්තු ඉන්නවනේ පින්නත්. මේ දල ඇත්තු ගිහිල්ලා ඒ විලට පැනලා නාලා නෙළුම් දඬු කාලා හොඳට සතුටුල ගොඩ එනවා. දල ඇත්තු ලොකු ඇත්තු. මේක දකින්න මේ අඩි 5ක් 6ක් උස පුංචි පුංචි අත් පැටව. මෙයාලා මොකද හිතන්නේ? අර කට්ටිය ගිහිල්ලා අර විලේ නටලා කියලා ආවනම් කාලා බීලා ඇයි අපිට බැරි? අපිත් යන් කියලා මොකද වෙන්නේ? අර ලොකු ඇත්තු එපා කියද්දිත් නෑ අපි තමයි දන්නේ අපිට පුළුවන් කියලා මෙයාලා මොකද කරන්නේ? අර ගැඹුරු විලට පයින්නවා. ගොඩෙන්න හම්බ වෙන්නේ නෑ. ඒ වගේ තමන්ගේ තරම තේරුම් ගන්න බැරි වුණාට පස්සේ තමයි පින්නත් ගොඩක් අය ගුරුවරයාගේ අවවාද ගැන හිතන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ අවවාද ගැන හිතන්නේ නැතුව හිතුවක්කාරකමට වනගත වෙන්නේ. අර බුද්ධ කාලේදී මේගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කොච්චර එපා කිව්වද? වාර 3ක් එපා කිව්වා. මේගේ යන්න එපා ඔය අඹ වනයේට. යන්න එපා ඔය වන සෙනසුනට. වනපත්තේට යන්න එපා. 3 පාරක් කිව්වත් අහන්නේ නැන්නේ සද්ද නැතුව හිටියා. ගියාට පස්සේ මොකද උනේ? රාගයේ ජීවිතේ මැඩගෙන ගියා. උතුර දකුණ මාරුණා මේගේ ස්වාමීන් වහන්සේට. මේ මොකද මේ හිතට උනේ? පිස්සු හැදුනා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි භික්ෂුවක් වණයක් ඇසුරු කරනවා නම් කාය වේදනා චිත්ත ධර්මයන්ගේ හිත පිහිටන්නේ නැත්නම් චිත්ත සමාධි උපදින්නේ නැත්නම් මොකද කරන්න ඕන? හැරිලා යන්න ඕන. ඒ වනේ යාට සුදුසු වනයක් නෙමෙයි. යාට ගෝචර නැහැ, යාට සප්පාය නැහැ. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා අපරික්ඛිනාච ආසවාන පරික්ඛයන් ගච්ඡanti. ඒ කියන්නේ මෙතෙක් කාලයක් ක්ෂය නොවුණු කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව තියෙනවා නම් ඒවා ක්ෂය වෙන්නේ නැත්නම් වනේ ඉද්දි. කාමයන් ගැන තියෙන ආසාවල් වෙනද වගේමයි. ඒක අඩු වෙන්නේ නැහැ. භවයන් ගැන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක යන තියෙන යන්න ආසාවල්, ඒ භවයන් ගැන තියෙන තණ්හාව එහෙමම නම් ඒක හරියන්නේ නැහැ. ඊළඟට අවිද්‍යාශ්‍රව කියන්නේ තාමත් සංස්කාර ධර්ම නිට්ටය සුඛ ආත්ම වශයෙන් ගන්න ගති තියෙනවා නම් එහෙනම් හරියන්නේ නැහැ. අපි යමක් කරද්දී ඵලයක් තියෙන්න එපයි. කැලේකට යන්නේ තියෙන කාමාශ්‍රව දුරු කරගන්නනේ. භවආශ්‍රව දුරු කරගන්නනේ, අවිද්‍යාශ්‍රව දුරු කරගන්නනේ. යම් භික්ෂුවකට කැලේකට ගිහිල්ලා කාමාශ්‍රව වෙනද වගේම නම් එහෙනම් වැඩක් නැහැ. ඵලක් නැහැ. වෙනද වගේ නම් අවිද්‍යාශ්‍රව එහෙනම් වැඩක් නැහැ. වෙනද වගේ නම් භවආශ්‍රව දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක පතපත ඉන්නවා නම් එහෙනම් ආශ්‍රවයන්ගේ සෙවීමක් නැහැ. එහෙනම් හැරිලා යන්න ඕනේ. ඒ වනේ යාට ගැලපෙන්නේ නැහැ. වනපත්තේ එයාට සුදුසු නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං නානුපාපුනාති. නොපෙමෙනිය අරිහත්වයට එන්න බැරි නම් යම් වනයක් ඇසුරු කරගෙන ඒත් හරියන්නේ. ඊළඟට බලන්න පින්නත් දේශනා කරනවා යම් භික්ෂුවකට ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය සීනාසනය, චීවර, පිණ්ඩපාත, බෙහෙත්, ඒ කියන්නේ ගිලම්පසාදිය ලැබෙන්නේ නැත්නම් ඒත් ඒ වනේ ඇසුරු කරන්න එපා කියනවා. හොඳට මේ සූත්‍රය අහන්න ඉස්සරහට තව විග්‍රහ තියෙනවා මේකේ. දැන් මෙතනදි කියන්නේ ඔන්න මතක තියාගන්න පින්නත් යම් කිසි භික්ෂුවකට වනයේකට වනපත්තේකට ගියාට පස්සේ මෙයාගේ කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හෙවත් උදේවැය ඥාන උපදින්නේ නැත්නම්, සමාධිය උපදින්නේ නැත්නම්, ආශ්‍රවශය වෙන්නේ නැත්නම්, අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්නම්, සිව්පසය පහසුවෙන් ලැබෙන්නේ නැත්නම් අතහරින්න ඒ වනගත ජීවිතේ. ඒ වන පරිසරය අතහරින්න. ඒ වන කියන්නේ ඒ වනපත්තේ අතහරින්න ඕනේ. ඊළඟට බලන්නකෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් යම් වනපත්තයක් ඇසුරු කරද්දී එයාගේ හිතේ කාය වේදනා චිත්ත ධර්මයන් පිළිබඳව ඇතිවීම නැතිවීම හෙවත් උදේවැය ඥාන උපදින්නේ නැහැ. චිත්ත සමාධි උපදින්නෙත් නැහැ. ආශ්‍රවශය වෙන්නෙත් නැහැ.
අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නෙත් නැහැ. හැබැයි චීවර ලැබෙනවා. පිණ්ඩපාත ලැබෙනවා. හොඳ සෙනසුණක්. ඊළඟට ලෙඩක් දුකක් උණ ගමන්ම සලකන්න විවිධ උපාසක උපාසිකාවන් ඉන්නවා. වනයේක හිටියත් ඉතින් සමහර වනගත භික්ෂුන් වහන්සේලාට වරින් වර ගිහිලා දුක සැප බලලා බෙහෙත් එහෙම දෙන අපේ පින්තුන් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර හතරම අසාර්ථක වෙලා සමාධියත් නැහැ, උදේවැය ඥානත් නැහැ, ආශ්‍රව කාමාශ්‍රවාදී දුරු වෙන්නෙත් නැහැ. අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැහැ. හැබැයි සිව්පසේ ලැබෙනවා නම් මොකද කරන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතන්න කියන භික්ෂුවට මම මේ මහත් වූ භෝග හරි අල්ප වූ භෝග හරි අතහැරලා විඳින්න තියෙන බොහෝ දේවල් අතහැරලා මේ වනයේට ආවේ සිවුරු වලින් සතුරු වෙන්න නෙවෙයි. පින්ඩපාතෙන් යපි සන්තෝෂ වෙන්න නෙවෙයි. ඊළඟට චීවර මේ සෙනසුන කුටිය තුලින් සතුරු වෙවි ඉන්නත් නෙවෙයි. ගිලම්පසාදී සතුරු වෙවි ඉන්නත් නෙවෙයි මම මේකට මං ආයේ මොකටද? මං ආයේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමක් දකින්න. මං ආයේ සංස්කාර ධර්මයන් වල සත්‍ය දැකීමට අවශ්‍ය සමතය උපදවා ගන්න. මං ආවේ කාමාශ්‍රවාදී දුරු කරගන්න. මං ආවේ අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඒ හතරම නැතුව මේ හතර තිබ්බට වැඩක් නැහැ. මොකද කරන්න ඕන? ඒ වනපත්‍ය අතහරින්න ඕන. දැන් පළවෙනි එකේදී කියන්නේ හොඳට තේරුම් ගන්න පින්නත් මේක මතක හිතින්නයි අපි නැවත නැවත කියන්නේ. පළවෙනි කාරණාවදී කියන්නේ උදේවැය ඥාන නැත්තම් ඊළඟට සමාධිය නැත්තම් කාමාශ්‍රව දුර වෙන්නේ නැත්තම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්තම් සිව්පස්යත් නැත්තම් අතහරින්න ඒ වනපත්‍ය. දෙවෙනි එකේදී කියනවා සමාධිය නැහැ, උදේවැය ඥාන නැහැ, කාමාශ්‍රව දුර වෙන්නේ නැහැ, අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැහැ, සිව්පසේ ලැබෙනවා. ඒත් අතහරින්න ඕනේ. මොකද කෑමට පැවිදි වෙච්ච එකක් නෙවෙයිනේ ජීවිතේ. සිවුරකට පැවිදි වෙච්ච එකක් නෙවෙයිනේ අතහරින්න කියන්නේ වනය. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න යම්කිසි වනපත්තයක යම්කිසි වනසෙනසුනකදී යම්කිසි භික්ෂුවකට නොවැළඹුණු සිහිය උපදිනවා. ඔන්න මෙයාට කය පිළිබඳව උදේවැය ඥාන උපදින පටන් ගන්නවා. වේදනා චිත්ත ධර්ම පිළිබඳව උදේවැය ඥාන උපදින පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙයාට එකඟ නොවුණු හිතේ දැන් චිත්ත සමාධියත් උපදිනවා. කානික සමාධි, උපචාර සමාධි, අර්පණා කියන ධාන සමාධි, ධාන සුඛය හොඳට මෙයා අත්දකිනවා. ඒ වගේම මෙයාට දැනෙන දැන් කාමාශ්‍රව ටිකෙන් ටික දුරු වෙනවා. අවිද්‍යාශ්‍රවත් දුරු වෙනවා දැනෙනවා. අතීතයට සාපේක්ෂව මෙයාට දැනෙන ඉස්සරට වඩා මගේ හිත කොච්චර හොඳද දැන්. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව දැන් මට සංස්කාර නිත්‍ය වශයෙන් අරමුණු වෙන්නේ නැහැ. ආත්ම කොට ගැනෙන්නේ නැහැ. සංස්කාරවල සැපයක් මට අරමුණු වෙන්නේ නැහැ. මෙයාට දැනෙනවා. මෙයා මොකද එතකොට හිතන්නේ? මෙයා හිතනවා හරි දැන් මගේ ආශ්‍රව දුර වෙන්නත් පටන් ගන්නවා. ඊළාට මෙයාගේ අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරනවා සිව්පසේ නම් උපදින දුකින්. බලන්න දැන් සමාධියක් තියෙන, උදේවැය ඥානක් තියෙන, කාමාශ්‍රවත් දුර වෙනවා. අරිහත්ත්‍ය සාක්ෂාත් වෙන හැබැයි පින්ඩපාත හොයාගන්න හරි අමාරුයි. චීවර හොයාගන්නත් හරි අමාරුයි. සෙනසුන හරිම අබල දුබලයි. ඊළඟට බේත් හේත් ලබා ගන්න හරිම අමාරුයි. පිනුතුන් මොකද්ද හිතන්නේ? ඒ වනේ අතහරින්න කියයිද නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වනපත්තේ ඉන්න. මොකද චීවර වලට නෙවෙයි පැවිදි උනේ. බත් පිඩු වලට නෙවෙයි පැවිදි උනේ. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාධිය උපදිනවා නම්, උදේවැය ඥාන උපදිනවා නම්, ඒ කියන්නේ පින්නත් ඕ උපදවා ගන්නේ සංසාර ජීවිතේ කොච්චර නම් දුර්ලභවද? අපේ පින්නතුන්ට ජීවිතේ නිවැරදිව කය පිළිබඳ උදේවැය ඥානෙ ඉපදිලා තියෙනවා නම් පින්නත් ඒක රැක ගන්න ඕන. අම්මේ කුසීන දරුවෙක් රකින්න වගේ ඒ උදේවැය ඥාන රැක ගන්න ඕන. Tamanට යම් සමාහිත භාවයක් ජීවිතේ ඇති වුණා නම් දරුවන්ට තමන්ගේ දරුවෝ ඉන්නෝ නේද ගෙදර? දරුවන්ට වඩා ඒක රැක ගන්න ඕනේ. දරුවන්ට වඩා වටිනෝ ඒ සමාධිය. ඇයි ගිය භවෙත් දරුවෝ හිටියා, පෙර භවෙත් දරුවෝ හිටියා, සසර ජීවිතේ තිරිසන් වෙලා ඉද්දිත් අපිට දරුවෝ හිටියා. ඒ චිත්ත සමාධි. ඒ නිසා ගෘහස්ත වෙද්දී නමුත් මේ උදේවැය ඥානයක් ඇති වුණොත්, චිත්ත සමාධියක් ඇති වුණොත්, කාමාශ්‍රවාදී දුර වෙනවා කියලා දැනුණොත් ඉතින් මොකද කරන්න ඕනේ? දත් පිටි කාගෙන ඒවා ආරක්ෂා කරගනිමින් තමන්ගේ යුතුයකමුත් සිද්ධ කරගනිමින් තමන්ට පුළුවන් නම් සෞම්‍යව කාගවත් හිතට දෙන්නේ නැතුව මේ ශාසනයට එන්න ඉක්මනට ශාසනයට ඇවිල්ලා හරි ඒවා වැඩි දියුණු කරගන්න ඕනේ. ඇයි දුර්ලභයි.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක කණ්ඩ බොන නැතුණත් කමන්නේ ඔය ටික තියෙනවා නම් ඉන්නේ වනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි කාරණාව එක්තරා වනපත්තයක් තියෙනවා. ඒ වනපත්තේ ඒ වනසෙනසුන ඉන්න භික්ෂුවට කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම උපදිනවා, ඥාන උපදිනවා, සමාධි උපදිනවා, ආශ්‍රව දුර වෙනවා, අරිහත්ත්වය සාක්ෂාත් වෙනවා, සිව්පසයත් ලැබෙනවා. ඒකෙම ඉන්න. ඒකෙම ඉන්න. ඇයි හැම දෙයක්ම ලැබෙනවද? අන්න බලන්න. ඊළාට මේ විදිහට බුදුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි ගමක් ඇසුරු කරගෙන දැන් අපි කතා කරේ වනයක් ඇසුරු කරගෙන නෙමෙයි. ඉතින් වනය ඇසුරු කරගෙන මේ කාරණා ටික විස්තර කරලා ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා ගමක් ඇසුරු කරගෙන ඉද්දිත් ওই විදිහටම. නියම් ගමක් ඇසුරු කරගෙන ඉද්දිත් ওই විදිහටම. නුවරක් ඇසුරු කරගෙන ඉද්දිත් ওই විදිහටම. ජනපදයක් ඇසුරු කරගෙන ඉද්දිත් ওই විදිහටම. යම් කිසි ජනපදයක ඉන්නවා නම් ඒ ජනපදයේ තුල වාසය කරන කෙනාට සමාහිත භාවයේ නැත්තම් ඊළඟට උදේවැය ඥාන උපදින්නේ නැත්තම් ආශ්‍රව ශේ වෙන්නේ නැත්තම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්තම් සිව්පසේ ලැබෙන්නේ නැත්තම් ඒ ජනපදයේ අතහරින්න. යම් කිසි ජනපදයක ඉද්දී අනිත් හතරම නැතුව සිව්පසේ ලැබෙනව නම් ඒත් අතහරින්න. මොකද සිව්පසේට නෙමෙයි පැවිදි උනේ. යම් කිසි ජනපදයක ඉද්දී සිව්පසේ නැතත් අනිත් හතර හොඳට ලැබුණා නම් ඔය සමත විපස්සනා වල දිනු ඇති වුණා නම් එහෙනම් ඉන්න. කෑම බීම හරිය නැතත් කමන්නේ මේ හතර තියෙනවා නම් ඉන්න. ඊළඟට යම් කිසි ජනපදයක වාසය කරනවා නම් ඔය සියලුම කාරණා ලැබෙනව නම් ඒකේ දිවිහිමියෙන් හිටියත් කමන්නේ ජීවිත කාලේ පුරාවටම. ඊළඟට පින්නත් විශේෂම අවසාන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ කාරණා සඳහන් කරනවා. ඉදපන භික්කවේ භික්ඛු අඤ්‍යතරං පුග්ගලං උපනිස්සාය විහෙරති. අන්න ඒක හරීම වැදගත්. යම් භික්ෂුවක් යම් පුද්ගලයෙක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ යම් කිසි කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක්. නැත්තම් ගෘහස්ත ගිහි සමාජය තුල කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ එයාගෙන් තමයි මාර්ගය මෙයා ඉගෙන ගන්නෙ. යම් කිසි පුද්ගලයෙක් ඇසුරු කරගෙන මාර්ගය පුරුදු කරද්දී ඒ පුද්ගලයාගේ ඇසුරේදී කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගන්න බැරි නම් ඒක ප්‍රකට කරගන්න මෙයාගෙන් මාර්ගය ලැබෙන්නේ ඒ පුද්ගලයා ඇසුරු කරද්දී මෙයාගේ කනික සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි උපදින මාර්ගයක් පෙන්වන්න නැත්තම් ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉද්දී කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව දුරු වෙන නිවැරදි ක්‍රමවේදයක් පෙන්වන්න නැත්තම් ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉද්දී අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා ඇසුරු කරගෙන ඉද්දී සිව්පසය ලැබෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේට මොකද කරන්න ඕනේ? අනාපුච්චා විමසන්නේ නැතුව එතනින් යන්න කියනවා. ඒ පුද්ගලයා අතහැරලා යන්න කියනවා. කියන්නේ විමසන්නේ නැතුව යන්න කියන්නේ මේ යනවා කියලා කියන්නේ නැතුව යනවා කියන එක නෙමෙයි. කියන්නේ මම ඔබ අතහැරලා යන්නද එපාද කියලා අහන්න නැතුව. අරව තමයි බුදුන් වහන්සේ දුන්න සාධක ටික. එයා සමාධිය උපදින මාර්ගය පෙන්වන්නේ නැත්නම් ආශ්‍රව දුර වෙන මාර්ගය පෙන්වන්නේ නැත්නම් උදේවැය ඥාන උපදින්න මාර්ගය පෙන්වන්නේ නැත්නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්න මාර්ගය පෙන්වන්නේ නැත්නම් චීවර සේනාසන ටිකක් නැත්නම් අහන්න එපා මම මෙතන යන්නද ඕනද කියලා. අනාපුච්චා අහන්න නැතුව මම යනවා කියලා යන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි පුද්ගලයෙක් ඇසුරු කරනවා එයා ඇසුරු කරද්දී සමතය උපදින්නෙත් නැහැ. කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියන සිහිය උපදින්නෙත් නැහැ. ඊළඟට ඒ පුද්ගලයා ඇසුරු කරද්දී කාමාශ්‍රවාදී දුරු වෙන්නෙත් නැහැ. භවආශ්‍රව අවිද්‍යාශ්‍රව දුරු වෙන්නෙත් නැහැ. එයා ඇසුරු කරද්දී අරිහත්ත්වේ සාක්ෂාත් වෙන්නෙත් නැහැ. හැබැයි සිවුරු ලැබෙනවා, සේනාසන ලැබෙනවා, බේත් ටික ලැබෙනවා, පිණ්ඩපාත හොඳට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද කරන්නේ? එයාට කියලා යන්න. එයාට එයත් එක්ක කතා බහ කරලා යන්න කියනවා. මොකද සිවුරට නෙවෙයි පැවිදි වුණේ. කෑම ටිකට නෙවෙයි පැවිදි වුණේ. අර අච්චර කාම්භෝගී ජීවිතයක් අතහැරියේ සිවුරු වලටවත්, කෑම බීම ටිකටවත්, පිණ්ඩපාතයටවත්, ඊළඟට ගිලම්පසටවත්, කුටියකටවත් නෙවෙයි. ඇතිවීම නැතිවීම කියන ඥාන ඇති කරගන්නයි.
කනික උපචාර කනික උපචාර අර්පණා කියන සමාධිය ඇති කරගන්න පැවිදි වුණේ. ආශ්‍රය දුරු කරන්න පැවිදි වුණේ. අරියත්‍ය වෙනින් පැවිදුනේ. ඒ ටික නැතුව කොච්චර කන්න බොන තිබ්බත් අඳින්න පළඳින තිබ්බත් බුදුන් වහන්සේ දේශනා කරනවා විමසල යන්න කියනවා. ඇසුරු කරන්න එපා ඒ පුද්ගලයා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත් යම් කිසි පුද්ගලයෙක් ඇසුරු කරනවා කර්මස්ථානයන් වහන්සේ නමක් හෝ කර්මස්ථාන වරයෙක් ගිහි ජීවිතයේ ඉන්න කෙනෙක් හරි ඇසුරු කරනවා මෙන්න මෙයා ඇසුරු කරද්දී නූපන් උදේවැය ඥාන කාය වේදනා චිත්ත ධර්ම වල උපදිනවා නම් සමාධි උපදිනවා නම් ආශ්‍රෝෂය වෙනවා නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා නම් සිව්පසේ නැතත් ඛණ්ඩ බුණ්ඩ නැතත් එයා අතහැරලා යන්න එපා කියනවා. දැන් අපි මේ දැන් කර්මස්ථානයන් වහන්සේ සහ කර්මස්ථාන වරයා කියලා කියන්නේ පිණුතුක පැත්තටත් දාලා මේක පැහැදිලිවම භික්ෂුන් වහන්සේලාට දේශනා කරන සූත්‍රයක්. නමුත් සමහර ගිහි පිණුතුන් ගෘහස්තව වැඩ කටයුතු කරන සමහර කර්මස්ථාන වරු ඇසුරු කරලා කමටහන් ආදී ගන්න බලනවා. එයාලා ඇසුරු කරද්දිත් මෙන්න මේ ධර්මතාවල පිළිටලාම තීරණ ගන්න ඕනේ. ඉතින් මෙතන මේ තුන්වෙනි කාරණාදී සඳහන් කරනවා යම් කිසි පුද්ගලෙක් ඇසුරු කරද්දී සමතේ උපදිනවා නම් ඇතිවීම නැතිවීම ඥාන උපදිනවා නම් ආශ්‍රෝෂය වෙනවා නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා නම් සිව්පසය නැතත් එයා අතහරින්න එපා. අවසාන කාරණාව සඳහන් කරන පින්නත් මහණෙනි යම් කිසි කර්මස්ථානයන් වහන්සේ නමක් ඇසුරු කරද්දී අසමාහිත සමාහිත වෙනවා නම් කාය වේදනා පිළිබඳ ඇතිවීම නැතිවීමකින් උදේ වැය ඥාන උපදිනවා නම් ඒ සිහි උපදිනවා නම් සතිපට්ඨානයේ පිහිටනවා නම් ආශ්‍රවශය වෙනවා නම් අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා නම් සිව්පස්යත් හොඳට ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බැහැර කළත් බැහැර වෙන්න එපා. යන්න කිව්වත් යන්න එපා කියනවා. මොකද හැම දෙයක්ම සම්පූර්ණ වෙන කර්මස්ථානයන් වහන්සේ නමක් නිසා. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන මේ වනපත්ත කියන සූත්‍රයේ ගමින් නුදුරු ප්‍රදේශයක් ඇසුරු කරන වනයක් ඇසුරු කරන භික්ෂුවකට දේශනා කළ මේ කරුණු කාරණා ටික අපේ ජීවිතයට අතිශයින්ම වැදගත් කරුණු කාරණා කියලා අපේ පිළිතුර දැනෙනවා ඇති හැඟෙනවා ඇති. ඉතින් මේ සූත්‍රය හදාරන්න මේ සූත්‍රය තුල අඩංගු වෙන්නේ ඇත්තටම පින්නත්නි මොන දේ කළත් මොන දේ තිබ්බත් චිත්ත සමාධියක් නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ කියන එකයි. මොන දේ තිබ්බත් අහස උසට මාලිගා තිබ්බත් මොන තරම් හොඳට භික්ෂුන් වහන්සේලා වශයෙන් අපට සිව්පසේ තිබ්බත් සංස්කාර ධර්මයන් ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධයක් නැත්නම් ආශ්‍රවශය වෙන්නේ නැත්නම් ඒ පැවිද්දෙන් වැඩක් නැහැ කියලා මේ කියන්නේ. ඒ නිසා පින්නත් ඔබ අප හැම දිනම දැඩි අධිෂ්ඨානයක් ගමු. බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන විදියට මේ නිවැරදි ගුණධර්ම ටික අපේ ජීවිතයට එකතු කරගමු. කල්පනාවෙන් වනය ඇසුරු කරමු. කල්පනාවෙන් පුද්ගලයන් ඇසුරු කරමු. මුලාවටපත් නොවෙමු. නැවත නැවත සිහිපත් කරන්නේ අධර්මය ධර්මය අවිනය විනය මනාව දැනගමු. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන වික්ත විනීත විශාරද බහුශෘත ධර්මදර ධම්මානුධම්ම පටිපන්න නිර්වාණ ධර්මය ඇතුළු අනිකුත් සියලුම ධර්මයන්ට ඇතුල් වෙච්ච ශක්තිමත් ශ්‍රාවකයෝ බවට අපි පත් වෙමු. හැම දිනාට මේ සඳහා ශක්තිය ධෛර්යය සිහිය නුවණ වීර්ය අධිෂ්ඨාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. පින්වත්නි අද දවසේ දායකත්වයේ ධර්මින් ශ්‍රද්ධාවන්ත අපේ පිරිසක් කටයුතු කරනවා. මාලබේ ප්‍රදේශයේ ඉඳලා සම්බන්ධ වෙන ලක්ෂානී පෙරේරා මහත්මියත් කේශලා පෙරේරා මහත්මියත් ඒ පින්වත් මහත්මීන් බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ධර්ම අවබෝධය ලැබෙන්නටත් ලෝකයට පත්ව තිබෙන භයානක කොරෝනා ව්‍යසනයේ මේ ලෝකයෙන් තුරන් වීමටත් දේශකයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් තමයි මේ පින්තුන් බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් විශේෂයෙන් මේ පිළිතුරු සඳහන් කරලා තියෙන විදිහට අපි භයානක අනතුරක මේ වෙනකොටත් ඉන්නේ. ඇත්තම කතා කළොත් මරණයේ හැවණැල්ල මරණය අපේ ගේ දොරකඩට ආවා වගේ තත්ත්වයක අපි ඔක්කොම ඉන්නේ. ලෝම ගිලම් වෙච්ච අවස්ථාවක්, ගිලම් වෙන්න හදන අවස්ථාවක්. ඉතින් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දැරීම තුලින් ඒ පින්නතුන් ඇති කරගත්තේ මෙපමණයි කියන්න බැරි මහා පුණ්‍ය ශක්තියක්. මොකද මේ හැම වචනයක් පාසාම උපදින කුසලයන්ට උපදින්නා වූ කුසලයන් මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ඉතින් අපි කවුරුත් එකතු වෙලා ප්‍රාර්ථනා කරමු පින්වත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදේනොත් ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ුත් සියලුම දෙවිවරුන්ගේ ආරක්ෂාවෙනුත් මේ භයානක කොරෝනා වසංගතය මේ ලෝකෙන් තුරන් වෙලා හැම දිනාටම සතුට සැනසෙල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මාළඹේ සිට දායකත්වයේ දරන ලක්ෂානී පෙරේරා මහත්මිය, කේශලා පෙරේරා මහත්මිය කියන පින්නතුන්ට මේ සිදු කරගත් මහානීය පුණ්‍ය කර්මය මේ ලෝකයේ උතුම්ම දාණය තමයි ධර්මය දානය කිරීම, ප්‍රදානය කිරීම. හැම හිතක්ම සනසවන්න පුළුවන් ධර්ම දානය තුලින් ඒකයි අග්‍රදානයක් වෙන්නේ. ඉතින් මේ මහත්මීන්ටත් මේ මහත්මීන්ගේ පවුලේ හැම දෙනාටවත් මේ උතුම් ධර්ම දානමේ කුසලයෙන් ජීවිතේ පුරාවටම සැනසෙල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවිසෙනෙහි වදාළ ශාන්ත ලක්ෂණ නිර්වාණයෙන් සැනසෙන්නටම මේ මහා පුණ්‍ය ශක්තිය පාරමී ධර්මයක්ද වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ පින්නතුන්ටත් දායකත්වයේ දරු පවුල් වල පින්නතුන්ගේ පවුල් වල හැම දෙනාටමත් ලෝකවාසී ලක්වාසී හැම දෙනාටමත් ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් ලැබේවා, උතුම් නිවනින්ම සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.